තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවරු සිල්මෑණිවරු වගේම දුවල පුතාල වෙනුවෙන් DP Education DP පිරිවෙන තුලින් ගෙනෙන මූලික පිරිවෙන් අවසාන ත්‍රිපිටක ධර්ම විෂය අපි අද කතා කරන්නේ 20 වෙන පාඩම. 20 වෙන පාඩම ගැන කතා කරනකොට මේ 20 වෙන පාඩමේ අපි මීට කලින් කතා කළා කොටස් කීපයක් පිළිබඳව. එතකොට මේ 20 වෙනි පාඩමේ අපි 1 2 කියලා කොටස් දෙකක් කතා කළා. අද මේ 3 වෙනි කොටස තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ 3 වෙනි කොටසේ කතා කරන්නේ දණ්ඩ වර්ගය. එතකොට දණ්ඩ වර්ගයේ කියන්නේ 10 වෙනි වර්ගය. ඒකේ 6 වෙනි කතාව. 6 වෙනි කතාවේ අපිට අද කතා කරන්න මාතෘකාව හැටියට තියෙන්නේ තමා ඉදිකල විහාරය දැවීම ගැන සතුටු වූ සුමංගල සිටුතුමා. මොකද්ද පොඩි වැරද්දක්වත්ද? තමා ඉදිකල විහාරය දැවීම ගැන සතුටු වූ. ඒ කියන්නේ තමන් හදපු පන්සල පුච්චනකොට සතුටු වෙන කවුද අපි? තමන් හදපු පන්සල පුච්චනකොට සතුටු වෙන මිනිස්සෙක් ඉන්නවද? තමන් ඉදිකල විහාරයේ දැවීම ගැන සතුටු වූ සුමංගල සිටුතුමා. ඔව් එහෙම තමයි මාතෘකාව තියෙන්නේ. නොසතුටු නෙමෙයි සතුටු. ඒ කියන්නේ තමන් හදපු පන්සල පිච්චුනාම සතුටු වුණා. පිච්චුනා නේද කියලා. ඇයි ඒ තමන් හදපු එක පිච්චුනා සතුටු වෙන්නේ කවුද? සතුටුනේ ඇයිද කියලා අපි බලමුකෝ. එතකොට මේකේ සඳහන් වෙන්නේ අජගර හේවත් පිඹුරු පෙරේතයා. අජගර කියලා කියන්නේ පිඹුරානේ. පාලියෙන් අජගර පිඹුරා. පිඹුරා. එතකොට පිඹුරු පෙරේතයා. පෙරේතෙක් මේ අජගර කියන පිඹුරු පෙරේතයාගේ කතාව තමයි මේකේ තියෙන්නේ. දිනක් ලක්කන තෙරුන් සමග ගිජුකුළු පව්වෙන් බසින මුගලන් මහ තෙරුන්ට යොදුන් 25ක් තරම් දිග අජගර හෙවත් පිඹුරු පෙරේතයෙකු දිවිසින් දැක සිනා පහළ විය. ඔහු මහගිනි ජාලාවකින් දැවෙමින් සිටියේය. ලක්කන තෙරුන් එසේ සිනාසීමට හේතු විමසූ විට බුදුරදුන් හමුවේදී කියන්නේ මේ කියා පිටත් වූහ. එක දවසක් ලක්කන හාමුදුරුවෝ කවුද? ලක්කන මහරහතන් වහන්සේ මහා මුගලන් මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරුවෝයි ලක්කන හාමුදුරුවෝයි දෙනම දවසක් කොහේ ඉඳලාද? ගිජුකුරු පර්වතයේ. ගිජ්ජුකූට පර්වතයේ ඉඳලා පල්ලහැට වඩිනවා. ඉතින් මේ කන්දෙන් දෙනම වැඩමගෙන එනකොට පල්ලහැට වඩින අතරේ මුගලන් මහරහතන් වහන්සේ දැක්කා යොදුන් 25ක් තරම් දිග. 25ක් කියන්නේ අඩි 25ක් නෙමෙයි. විශාල ඕම දිග මොකෙද්ද? විශාල දිග පිඹුරෙක්. පිඹුරෙක් දැක්කා. ඉතින් විශාල මේක පෙරේතෙක්. නිකන් එක නෙමෙයි පෙරේතෙක්. එතකොට පිඹුරු පෙරේතෙක්. පිඹුරු පෙරේතෙක් දැක්ක විශාල දිගයි එක. යොදුන් 25ක් දිගයි. දිවසින් දැකලා උන්වහන්සේට සිනහ පහළ වුණා. උන්වහන්සේට මද සිනහාවක් ආවා. ලක්කන හාමුදුරුව අහනවා ඇයි හාමුදුරුවනේ සිනහ වුනේ? මොගලන් හාමුදුරුවෝ සිහිපත් කරනවා ඒක දැන් අහන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉන්න තැනදී අහන්නකෝ. දැන් නෙමෙයි බුදුරජාන් වහන්සේ ඉන්න තැනදී අහන්නකෝ. දැන් අහන්න එපයි කිව්වා. හොඳයි. එච්චරයි. අනේ කියන්නකෝ හාමුදුරනේ කියන්නකෝ හඳුනේ එහෙම කියන්නේ නැහැ නේ රහතන් වහන්සේලා නේද? අපි නම් අනේ දැන් කියන්නකෝ එතනට යනකම් ඉන්න බෑනේ අපිට නිවසුන් නැත්තේ. ලක්කන හාමුදුරන්ට එහෙම හදිස්සියක් නැහැ. උන්වහන්සේ අද්ද නැතු හිටියා. බුදුරදුන් හමුවේදී මුගලන් තෙරුන් තමා දුටු දේ හෙළි කළ විට බුදුරජාණන් වහන්සේ මහණෙනි බුදු වී බොමැඩ සිටියේදීම මේ ප්‍රේතයා මම දුටුවෙමි.
මෙතෙක් නොකීවේ කිසිවෙකු නොඅදහැති කියායි වදාළහ. දැන් මුගලන් තෙරුන් සාක්ෂි දරන නිසා පවසමි කියා එම ප්‍රේතයාගේ අතීත කතාව ගෙන හැර දැක්වූහ. මුගලන් හාමුදුරුවෝ ලක්කන හාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරු මොන ගැහෙන්න ගිහිල්ලා මේ කතාව කිව්වා. බුදුහාමුදුරනේ මම යොදුන් 25ක් දිග මහ විශාල ප්‍රේතයෙක් දැක්කා. මේක විශ්වාස කරන්න බැරි කතාවක් වගේ. අඩි 10ක් දිග පිඹුරෙක් හිටියා කිව්වොත් අඩි 50ක් දිග පිඹුරෙක් හිටියා කිව්වොත් හරිනේ. කවුරු හරි කියනවා මං දැක්කා කිලෝමීටරයක් දිග පිඹුරෙක් හිටියා. අනේ යන්න බොරු කියන්නේ නැතුව. එහෙම කියන හිතනවනේ අපිට වුණත්. බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි බුදු වී බොමෙඩ සිටියදීම මම මේ ප්‍රේතයා දැක්කා. බුදු වෙලා බුදුහාමුදුරු බුද්ධත්වයට පත්වලා බෝධි මූලයේ ඉන්නකොට බුදුහාමුදුරු දැක්කා ඒ තරම් මේ සසර සත්තු දිහා බලනකොට මොහ විශාල යොදුන් 25ක් දිග විශාල ප්‍රේතේ මම දැක්කා. මම ඔක කාටවත් කියන්න ගියේ නෑ. එයි මිනිස්සු ඔක විශ්වාස කරන්නෙත් නෑ එච්චර එකක් ඉන්නවා කියලා. හැබැයි අද මේ මුගලන් හාමුදුරු දැකලා තියෙනවා. මුගලන් හාමුදුරු දැකපු නිසා උන්වහන්සේ සාක්ෂි දරනවා. උන්වහන්සේ දැකපු නිසා මම මේ ප්‍රේතයා ගැන පවසනවා. ඒ වාගේ ප්‍රේතෙක් කළා උපදින්නට හේතුව මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. උන්වහන්සේ සඳහන් කරනවා කාශ්‍යප බුදුන් සමයේ සුමංගල නම් සිටුවරයෙක් විය. හෙතම රන් ගඩොලින් මහා විහාරයක් ඉදි කරවා බුදුන්ට පූජා කළේය. දිනක් උදෑසනම බුදුන් දැකීමට යන ඔහුට නුවර දොරටුව අසල අම්බලමක හිසේ සිට පොරවා නිදන දෙපයේ මඩ තැවරුණු සොරකු දක්නට ලැබිණි. එක දවසක් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මේ බලන්න කොච්චර පරණ කාලයක්ද කියලා. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා. ඒ නම සුමංගල. සිටුවරයා කොච්චර සල්ලි තියලා කියනවා නම් එතුමා විහාරයක් හැදුවා රන් ගඩොලින්. එහෙමත් හදනවද? මේවා කියනකොට සමහරවල්ලා නිකන් බොරු වගේද කියලා හිතෙන්න පුළුවන්. මේ චූටි රත්තරන් කෑල්ලකුයි ගණන් කරන ගඩොල් වලින් පොඩි හාමුදුරනේ අදත් ලෝකේ රත්තරන් කිලෝ දහස් ගණන් චෛත්‍ය තියෙනවා. ඔය ගෝල්ඩන් ස්තූපය කියලා එකක් එහෙම තියෙනවා. දැන් බුරුමේ එහෙම ගත්තොත් පුදුම තරම් රත්තරන් වලින් හදලා තියෙන ඉදිකිරීම් ගත්තම් පුදුම තරම් විශාලයි. ඒ වගේ තනිකර රත්තරන් කිලෝ දහස් ගණන් වලින් හදපු චෛත්‍ය අදත් තියෙනවා විහෙර විහාරේ. එදත් එතකොට මේ කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ ඒ ඇත්තෝ ඒ සිටුතුමා රත්තරන් ගඩොලින් මහා විහාරයක් කළා. විහාරයක් හදලා පූජා කළා. එතුමා ඊට පස්සේ උදේට හැමදාම බුදුහාමුදුරුවෝ බලන්නට වඩිනවා. මේ ගමන් කරනවා යනවා. යනකොට බුදුහාමුදුරුවෝ බලන්න යන අතරේ එක් දවසක් එතුමා යනකොට ඒ පාර අයිනේ තිබුණ අම්බලමක්. නුවර දොරටුව ළඟ තියෙන අම්බලමක්. මේ අම්බලමේ එතකොටසේ අම්බලමේ බුදියන්නේ ඉතින් ඔය කට්ටි බුදියනවනේ. ඔය හිඟන්නොත් බුදියනවා හොරුත් බුදියනවා. එක දවසක් හොරෙක් හොරා කාලා ඇවිල්ලා ඉතින් ඔය අම්බලමේ බුදි ඉතින් බැලුවා මෝ ඔළුවෙන් සරමෙන් ඔළුවත් එක්ක වහගෙන හිසේ සිට පොරවගෙන ඔළුවත් එක්ක වහගෙන කකුල් දෙකේ මඩ. අයි මෝ හොරා කන්න ගිහිල්ලා තැන තැන ගලලා ඔය ගුල්ලි ගහිලා බුදි. මේ දවල් වෙලා. උඩ නිින්ද ගිහිල්ලා. සිටුතුමා මෙතනින් යනවා. යනකොට ඔහු දැක ඊයේ රෑ තිස්සේ ඇවිද දවල් නිදන්නේ කියමින් එතුමා යන්නට ගියේය. යන ගමන් කිව්වා රෑට ඇවිදලා දවල්ට නිදාගන්න එකෙක් කියලා කියමින් ගියා. ඒ වදන්නසා කිපුණු හොරා ඒ වචනයට සිටුවරයා සමග වෛර බැඳ හත් වරක්ම සිටුවරයාගේ කුඹුරු ගිනි තැබීය. හත් වරක්ම ගාලේ ගොනුන්ගේ පාසින්දේය. හත් වරක්ම සිටු මැදුර දෙවීය. බලන්නකො මහා පව්කාරයා කියන එක වචනයකට. පව්කාරයන්ට ඕන නැතිව කියන්න යන්න හොඳ නෑ කියන්නේ ඒකයි. අර කම්මැලියා ඉන්නවා දැක්කම කම්මැලියට කිව්වා නික්කමට සිටුතුමා එනකොට අර මිනිස්සයා බුදි දැකලා කිව්වා රැයට හැවිදලා
දවල්ට නිදා ගන්න කම්මැලියෙක් කියලා කිව්වා. මේ දවල් නිදන්නේ කියලා කිව්වම ඒක අහලා මට බනින්න තරහක් ඇති කරගත්ත වෛරයක් බැඳගත්තා. හොරෙන් සිටුතුමාගේ කුඹුරු තිබුණා. කුඹුරු යාය අනේ අර කුඹුරු යායෝ ගොයන් තිබිච්චි කුඹුරු යාය මොකද කරේ මේක ගිනි තිව්වා කියන්නකෝ. මේකට කුඹුරට ගිනි තිව්වා ගොයන් වලට ගිනි තිව්වම පිච්චිලා යනවා යායම. එක් වතාවක් නෙමේ. ඔය කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලෙනේ. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ ආයුෂ අවුරුදු 20000ක්. බලන්නකො පොඩි කාලයක් නෙමේ. එතකොට 20000ක් අවුරුදු ඉන්නවනේ. ඉතින් එතකොට පව්කම් කරත හැකි ඇති පදා. එතකොට 20000ක් ආයුෂ. එතකොට මොකද වුනේ? මේ හොරා 7 වතාවක්ම කුඹුරට ගිනි තිව්වා. 7 වතාවක් ඒ හරක්ගේ කකුල් කැපුවා. සිටුවරයාගෙන් පලිගන්න සමහර පව්කාරෝ අදත්ත වගේ දේවල් කරන්න ගිහිල්ලා හරක්ගේ කකුල් කපලා දැම්මා. අහිංසක සත්තු පලිද? ඒ වගේම සිටුතුමාගේ මාලිගාවට 7 වතාවක් ගිනි තිව්වා. එතකොට හරක්ගේ කකුල් කැපුවා. සිටුතුමාගේ මාලිගාව තිබුණ මාලිගාවටත් මේකත් ගිනි තිව්වා. මාලිගාවත් ගිනි තිව්වා 7 වතාවක්. ඒ විතරක් නෙමෙයි. ඒ කිසිවකින් සිටුවරයා කම්පා නොවිය. මාලිගාවට ගිනි තිව්වා, කුඹුරු ගිනි තිව්වා, හරක්ගේ කකුල් කැපුවා. සිටුතුමාට ගණන් ගත්තේ නැහැ. සිටුතුමාට ඉතින් ඔය කවුරු කරනවද දන්නේ නැති සිටුතුමාට ගානක් නැහැ. එච්චර ගණන් ගත්තේ නැහැ. ඒනොත් සොරාගේ වෛරය නොසන්සිඳුණු අතර ඔහු තවත් දරුණු විය. මේ සිටුතුමාට දැන් දැනෙන්නේ නැති වුණාට හොරාට තවත් කේන්ති. ඊට පස්සේ සිටුවරයා ඊටාම ප්‍රිය කරන දේ කුමක්දයි සොයා. ඒ බුදුන්ගේ ගඳ කිලිය බව දැනගෙන බුදුරදුන් පිණු පිණිස වැඩි මොහොතක එහි ඇතුළු වී පෑන් කල ආදිය බිඳ දමා ගඳ කිලිය ගිනි තැබීය. මේ මිනිස්සයා බැලුවා බුදුහාමුදුරුවන්ට රිද්දන්න ඕනි. රිද්දන්න නම් මේ සිටුතුමාට රිද්දන්න ඕනි. සිටුතුමා රිද්දන්න නම් මොකද කරන්න ඕනි? සිටුතුමා වඩාම ආස කරන දේ බැලුවා. එතුමා තමන්ගේ මාලිගාවටත් වඩා, තමන්ගේ කුඹුරටත් වඩා, හැම දෙයකටම වඩා හරක් පට්ටියටත් වඩා ආදරේ බුදුහාමුදුරන්ට. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ ගඳ කිලිය, ඒ කියන්නේ ගන්ධ කුටිය, සුවඳ කුටිය ගිනි තියන්න ඕනි කියලා එතුමා මොකද කළේ? බුදුහාමුදුරුවෝ පින්ඩ පාතේ වඩිනකන් ඉඳලා ඒක ඇතුල් වෙලා ඒ ඇතුලේ තිබුණු බුදුහාමුදුරන්ගේ පෑන් කල ඒවා මේවා තියෙනවා කුඩු කරලා දාලා විනාශ කරලා ගිනි තිව්වා. ගඳ කිලියටත් ගින්දර තිව්වයි කියන්නකෝ. අර සුමංගල සිටුතුමත් එක්ක තියෙන තරහට. ඒ ගිනි ගන්න බව ඇසූ සිටුවරයා අත්පොළ සන්දී සිනාසෙන්නට විය. දැන් පුදුම වැඩේ කියන්නේ දැන් මේක බුදුහාමුදුරුවන්ගේ ගන්ධ කුටියට ගිනි තියලයි කියලා ආරංචි වුණා. ආරංචි වුණාම හරිය සන්තෝෂයට පත්වලා අප්පුඩි ගහලා සිටුතුමා hina වෙනවා. හරි වැඩන්නේ දැන් බුදුහාමුදුරුවන්ගේ කුටියට ගිනි ගහලා සුමංගල සිටුතුමා අප්පුඩි ගහලා hina වෙනවා. ගිනි තියප එක hina වෙනවා නම් කමන්නේ. ඒ මන්දයි ඇසූ විට මෙතරම් දුර්ලභ සසුනක මෙතරම් ධනයක් අයකොට දෙවන වරටත් එඹුදු විහාරයක් ඉදි කරන්නට වාසනාව ලැබීම කොතරම් සතුටක් දැයි කියා හෙතම නැවතත් ඒ ආකාරයෙන්ම බුදු මැදුර ඉදි කෙලේය. මෙයා මොකද කියන්නේ? කවුත්ටි අහනවා දැන් මෙච්චර මේ මාලිගාවට බුදුහාමුදුරන්ගේ සුවඳ කුටියට ගිනි තිව්වයි කොහොම ඇයි මේ ඔබ hina වෙන්න සතුටු වෙන්නේ? එක බුදුහාමුදුර කෙනෙකුට කුටි දෙකක් හදලා දීලා වැඩක් නෑනේ. දැන් එකක් හදලා බුදුහාමුදුරන්ට පූජා කළා. කුටියක් හදලා බුදුහාමුදුරන්ට පූජා කළා. දැන් මේ පූජා කරලා තියෙද්දි දැන් බුදුහාමුදුර ඒකේ වැඩ ඉන්නවා. දැන් ඉතින් ආයෙත් තවත් එකක් ඕනද? බෑනේ. ඊට පස්සේ මොකද කරේ?
ඔය ඉන්න අතර දැන් මේකට ගිනි දීුවා. ගිනි තියලා දැන් මේක පිච්චුණා ඔක්කොම. ඊට පස්සේ දැන් මේක ඉවරයි. එහෙනම් ආයෙත් අලුත් එකක් හදන්නට ආය අවස්ථාවක් ආවා. ඒකයි මම සතුටු වෙන්නේ. දැන් මේක ඉවර වුණානේ තව එකක් හදන්න අවස්ථාවක් ආවා. ඒ හින්දා මේ වාගේ පිනක් කාටද කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඒ හින්දා මට සතුටුයි. ඇයි දැන් බුදුහාමුදුරන්ට තවත් කුටියක් හදලා මට පූජා කරන්න ශක්තිය ලැබුණා. සිටුතුමා විහාරේ ඉදි කරවා බුද්ධ ප්‍රමුඛ 20000ක් මහා සංඝනට සත් දවසක් මහදන් පවත්වමින් විහාර පූජාව සිදු කෙළේය. බලන්නකෝ විශාල පින්කමක්. මේ කුටියක් හදලා ආපහු රජතුමා හාමුදුරුවරු 20000ක් හිතන්නකෝ 20009ක් 20009කට එක දවසක් නෙමෙයි දින 7ක් තිස්සේ සත් දවසක් 20009කට සත් දවස් 7ක් මහා දානයක් පූජා කළා. මහා දානයක් පූජා කරලා එහෙම මහා දානයක් පවත්තලා ඊට පස්සේ සොරාද මොහුට දනවන්නට මොහු මරා දැමීම හැර වෙන ක්‍රමයක් නැතයි තීරණය කොට කිනිස්සක් ගෙන සිටුවරයා මැරීමට ඒ සත් දවසම විහාරයේ අසල ගැවසුණු නමුත් ඉඩක් නොලද්දේය. දැන් අර මිනිස්සයා මොකද කළේ? දැන් ලොකු පන්සලකුත් හදලා මහ ලොකුවට පින්කමකුත් කරලා මං ඔය මිනිස්සයාට දන්නන්න නම් ඌව මරන්න ඕනි වෙන වැඩක් කරන්න බෑ කියලා කිනිස්සකුත් අරගෙන කිනිස්සක් කියලා කියන පිහියක් නේද? ඔහොම අර තියෙන්නේ ඔහොම නේද? ඔහොම තියෙන පිහි තියෙනවා නේ ඔහොම. ඒක උල් පිහියක් කොහොමනේ. අර උල් පිහියකුත් තියාගෙන කිනිස්සක් තියාගෙන ඕකත් හංගගෙන මිනිස්සයා අර සිටුතුමා මරන්න දවස් 7ක්ම සැලසුම් කර කර ඉන්නවා. අවස්ථාවක් නෑ නිකන් ගිහිල්ලා එකපාරම මරන්න බෑනේ. ඇවිල්ලා ගුටි කණ්ඩ වේද කට්ටිය අල්ලගෙන ගැහුවොත් එහෙම මිනිහා ඕකත් තියාගෙන පන්සලේ ඉන්නක මම මරන්න සිටුතුමා මරන්න කිකී ඉන්නවා. සත්වනදා දන් වළඳා අවසානයේ පින් අනුමෝදන් කරන වෙලාවෙහි බුදුන් වැඳ ස්වාමීනි එක්තරා පුරුෂයෙක් මට මේ ආකාරයේ විපස්සිදු කෙළේය. අවසානයේ මා ඊතා ආසාවෙන් ඉදි කළ ගඳ කිලියද වෙනසීය. කෙසේ වුවත් මට අද මේ මහඟු පූජාව කරගන්නට ලැබුණේ ඔහු නිසාය. සුමංගල සිටුතුමා මොකද කියන්නේ? සුමංගල සිටුතුමා කියනවා දැන් 7 වෙනි දවසේ දවල් දාන ඉවරයි. පින් අනුමෝදන් කරන්න හදන්නේ. බුදුහාමුදුරන්ට කියන බුදුහාමුදුරනේ කවුරු හරි කෙනෙක් මට ගොඩාක් විපත් කළා. ඒ විපත් කරලා අවසානයේ මං ඊතා ආසාවෙන් හදපු බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටියටත් ගිනි තියුවා. බුදුහාමුදුරනේ ඒ මොනා කළත් අද මට මේ පින්කම කරගන්න හම්බුනේ ඒ ගිනි තියපු හින්දානේ. මම පළමු කොට ඔහුට මේ පින පවරමි කීය. වන්න බලන්නකෝ. මං ඉස්සල්ලාම පින් දෙනවා ඒ ගිනි තියපු එක්කෙනාට. ඇයි? ඔහු හින්දා තමයි මට මේ පින්කම කරගන්නට අවස්ථාව උදා වුනේ. හදපු මේ ගිනි තියපේ කාට නම් හොඳක් වෙන්න එපා. ඕකට නම් අපාය යන්න ඕනි මොන හරි කිව්වනම් ඇවිල්ලා පීයෙන් මනින්න තිබුණා නේද? මොකද කිව්වේ නේ? ඉස්සලාම මම පින් දෙනවා ගිනි තියපේ එක්කෙනාට කියලා කිව්වා. මේ අසා සිටි සොරා මහස්සේ කම්පාවට පත්විය. මේක අහගෙන ඉඳලා හොරාට හරි දුක හිතුණා. ඇයි මට පින් දෙනවා? මා මේ තරම් අපරාධයක් කර තිබියදී බින්දුවක්වත් කෝපයක් නැතුව මොහු මට පින් දෙයි. අනේ මට ටිකක්වත් තරහ නැතුව මට පින් දෙන හැටි බලන්නකෝ. ඊට පස්සේ මොකද කරන්නේ? මා මහා ද්‍රෝහියෙකි. මෙතුමාගෙන් සමාව නොගත්තොත් දෙවියෝ මට දඬුවම් කරනු ඇතැයි කියා සිටුතුමාගේ දෙපා මුල වැඳ වැටි සමාව ඉල්ලීය. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයා කියන හිතනවා දෙයියෝ මට සාප කරයි, දෙයියෝ මට දඬුවම් කරයි. ඒ හින්දා මෙච්චර හොඳ සිටුවරයෙක් මරන්නත් හිතාගෙන හිටියා. ගිහිලා සමාව ඉල්ලන්න ඕනේ කියලා සිටුතුමාගේ ළඟ වැටිලා අනේ සමාව වෙන්නේ කියලා සමාව ඉල්ලුවා.
මෙතෙක් විපත් තමාට කෙලේ ඇයිදැයි ඇසූ විට එතුමා එදා කී වචනය සිහි කෙලෙය. එබැන්දක් කීම ගැන සොරාගෙන් සමාව ගත් සිටුතුමා ඔහුටද සමාව දුන්නේය. ඊට පස්සේ අහනවා සිටුතුමා ඇයි මට මෙච්චරම ඔයා හිරිහැර කළේ කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා එක දවසක් මං අර නගරේ දොරටුව ළඟ බුදියාගෙන ඉන්නකොට රෑ හොරකම් කරලා දවල් බුදියනවයි කියලා මට කියපු එකට මට කේන්ති ගියා. ඒකයි. සිටුතුමා කියනවා මං කියපු වචනේ වැරදිද? මට සමාව වෙන්න කියලා කිව්වම සිටුතුමා ඔහුට සමාව දුන්නා. ඔහු සිටුතුමත් එක්ක තිබුණ තරහ අමතක කළා. දෙන්නට දෙන්න ෂේප් පිටපස්සේ නේද? ඒ සොරා ආයු කෙලවර අවීචිහි ඉපෙදී එහි පැසී දැන් ප්‍රේතයෙකුව මෙසේ ගිජුකුළු පව්වේ පැසෙන්නේ යයි වදාරා මේ ගාථාවෙන් දහම් දෙසූසේක. බුදුහාමුදුර දේශනා කරනවා මහණෙනි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සොරා මැරෙනවා. ඊට පස්සේ මිනිස්සු සාමාන්‍යයෙන් මැරෙනවනේ. මේ විදිහට මැරෙනවා. සාමාන්‍ය විදිහට මැරිලා කෙලින්ම ගිහිලා කොහෙද? අවීචියේ ඉපදී. අවීචි ඉපදුනේ. එහි ඉපදිලා දුක් විඳලා ඇවිල්ලා දැන් මහා ප්‍රේතයෙක් වෙලා බලන්නකෝ. දැන් ප්‍රේතයෙක් වෙලා ගිජු පර්වතේ අර දිග පෙරේතයෙක් වුණා කිව්වේ. එතකොට යොදුන් ගානක් යොදුන් 25ක් දිග විශාල ප්‍රේතයෙක් වෙලා අජගර කියන පිඹුරෙක් වෙලා. එතකොට ඔහු දුක් විඳින්මින් ඉන්නවයි කියලා බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළා. අතපාපානි කම්මානි කරං බාලෝන බුඤ්ජති සේහි කම්මේහි දුම්මේදෝ අග්ගි දණ්ඩෝව තප්පති. ඊට පස්සේ අපි තේරුම බලමුකෝ. පාපානි කම්මානි කරං. පාපානි කම්මානි පව්කම් කරන බාලෝ අනුවෙනය අත එහෙත් නබුජ්ජති මේ පවට මෙමුදු විපාකයක් ලැබේ යයි අවබෝධ කර නොගනි. පව් කරන මිනිසයා ඒ කියන්නේ පව් කරන බාල මිනිසයා මෝඩයා මේකෙන් මෙහෙම විපාකයක් ලැබෙනවා කියලා අවබෝධ කරගන්නේ නැහැ. සේහි කම්මේහි විපාක දෙන කල තමාම කළ පව්කමින් දුම්මේදෝ ඒ අනුවෙනයා අග්ගි දණ්ඩෝ ඉව ගින්නෙන් දවන ලද්දක් මෙන් තප්පති තැවෙනවා. ඊට පස්සේ විපාක දෙනකොට නිකන් ගිනි ඇරගෙන පිච්චෙනකොට ඒ මිනිස්සයා පිච්චෙනවා. වෛරයෙන් දේශයෙන් අනිකෙකු නසන්නට පෙනෙන්නේ තම වෛරය පිරිමසා ගන්නේ කෙසේද යන්න පමණි. එතකොට වෛරයෙන් ද්වේෂයෙන් අනිකෙකු නසන්නාට ඒක අනිත් එක ඝාතනය කරන්න හිතේ කෙනාට පේන්නම තම වෛරය පිරිමසා ගන්නේ කොහොමද යන එක විතරයි. ආයි වෙන ඒවා පේන්න හොඳ පේන්නෙම නෑ වෛරයමයි හිතෙන්නේ. සොරකම් කරන්නාට පෙනෙන්නේ තම ආසාව පිරිමසා ගන්නේ කෙසේද යන්න පමණි. හොරකම් කරන මිනිහට පේන්නේ හොරකම් කරන හැටිමයි කොහොමද මං හොරකම් කරන්නේ කියලා ඒ ගැනමයි හිතන්නේ. ඔහු එවිට දේශයෙන් ලෝභයෙන් අන්ධ වූය. එතකොට දේශයෙන් ලෝභයෙන් අන්ධ වෙලා ගිහිල්ලා වරදක් කරන ඕනෑම කෙනෙකුට තමා කළ ක්‍රියාවේ තරම වැටහෙන්නේ පසුවය. එතකොට දැන් හොරකම් කරන මිනිහට හොරකම් කරන ගැනමයි පේන්නේ. වෛර කරන මිනිහට වෛරය ගැනමයි දැනෙන්නේ. හැබැයි ඒව ගැන අවසානයේ තේරෙන්නේ පස්සේ කාලේ ගිහිල්ලයි කියලා බුදුහාමුදුරුවෝ මේ සුමංගල සිටුවරයාගේ කතාව කියලා දුන්නා. ඒට ඉස්සර කරපු ඒ පාපය නිසා තමයි අජගර කියලා අර විශාල පිඹුරු ප්‍රේතෙක් කළා ඉපදුනේ කියන කාරණේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. පොඩි හාමුදුරනේ ඊට පස්සේ අපිට මේ ධම්මපදයේ මේ 10 වෙනි වග්ගයේ අපිට තියෙනවා ඊළඟ කතාව. ඊළඟ කතාව තියෙන්නේ 7 වෙනි කතාව හැටියට නේද? 7 වෙනි කතාව.
මේක නම් කරලා තියෙන රහත් තුවත් කලකම් ඵල දෙන පව්කම්. රහත් තුවත් කලකම් ඵල දෙන පව්කම්. බලන්නකෝ. ඒ කියන්නේ රහත් තුනත් කරපු විපාක පව්වල විපාක නම් රහත් තුනත් බේරෙන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ රහත් තුනත් පව්වල විපාක අපිට ලැබෙනවා කියන එක තමයි. එතකොට මේක කාටද පව්කම් පළ දුන්නේ? මහමුගලන් හාමුදුරුවන්ට. මුගලන් මහරහතන් වහන්සේට පව් පළ දුන්න හැටි අහලා තියෙනවද? උන්වහන්සේ පිරිනුවන් පාන්නේ ගුටි කාලා. ඔව් ලෙහෙසිනේ. එතකොට ගුටි කාලා පිරිනුවන් පාණ්ඩ උනේ ඇයිද කියන කතාව තමයි අපි අද මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අහලා තියෙනනේ බුදුහාමුදුරුවන්ගේ කාලේ උන්වහන්සේ ගුටි කාපු බව. ඉතින් 이르දි මෙතුන් අතර 이르දියෙන් යන්න පුළුවන් හාමුදුරුවෝ ගුටි කාලා පිරිනුවන් පෑවනම් කර්මය කියන එකේ තරම් ප්‍රබලයි කියන්නේ හොඳ උදාහරණයක්. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩ දෙවියන් වීමට හේතු කර්මත්. නිරයට වැඩම කොට නිරාදුක් විඳින්නන් කළ කර්මත් අසා දැනගෙන අවුත් මහජනයාට කියා දීමේ සිරිතක් විය. මෙයින් මිනිස්සු බොහෝ දෙනා බුදුදහම වෙත ඇදෙති. මේ තමන්ට ලාභ සත්කාර අඩුවීමට හේතුවක් ලෙස දුටු අන්‍ය තීර්ථකයෝ උන්වහන්සේ ඝාතනය කරවන්නට උපක්‍රමයක් යෙදූහ. ඔන්න පොඩි හාමුදුරනේ වෙන වැඩේ. මොකද්ද වෙන්නේ? මහා මුගලන් හාමුදුරුවෝ උන්වහන්සේට කොච්චර අපි දෙන 이르දි බලේ අගතැන්පත් හාමුදුරනේ. උන්වහන්සේ අපි මේ අතක් දිගෑරලා හකුලලා දිගාරිනකොට නැත්තම් දිගෑරපු හතක් අකුලනකොට ඒ මොහොතක් ඒ කියන්නේ මෙහෙම සුළු වේලාවක් යනකොට ස්පිල්ලමක් ගහනකොට අසුනුසනක් ගහනකොට අපි කොච්චර චුට්ටි වෙලාවක් යනකොට කියන එක මේ කියන්නේ. ඒ වෙලාවේ ඇතුළත උන්වහන්සේට දිවි ලෝකෙට යන්න පුළුවන්. හිතන්නකෝ. අපිට අල්ලපු කාමරයට යන්නත් ගොඩක් වෙලා යනවා නේද? එතකොට උන්වහන්සේට ඊ තරම් වේගෙන් 이르දියෙන් ගමන් කරන්න පුළුවන්. උන්වහන්සේ මේ මනුස්ස ලෝකේ ඉන්න අතරේ දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නවා. උඩ තියෙනවා දිවි ලෝකේ, යට තියෙනවා අපාය. එතකොට යට අපාය තියෙනවනේ. එතකොට අපාය මෙහි උඩ තියෙනවා දෙව්ලොව. දෙව්ලොව තියෙනවා. එතකොට දිව්‍ය ලෝකේ තියෙනවා අපාය තියෙනවා. එතකොට මේ දිව්‍ය ලෝකේ අපාය තියෙදි උන්වහන්සේ හිටපු ගමන් දිව්‍ය ලෝකයට වඩිනවා. හිටපු ගමන් අපායට වඩිනවා. එතකොට මේ අපායටත් වැඩම කරලා උන්වහන්සේ මොකද කරන්නේ? අපායෙත් ඒ ඉන්න අයට බණ කියනවා. එතකොට අපායේ ඉන්න අයට බණ කියන්න බෑ. එතකොට අපායේ ඉන්න අහලා අපායේ ඉන්න අයත් එක්ක කතා කරලා ඒ දුක් දැනගෙන මොකද කරන්නේ? උන්වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කරලා මිනිස්සුන්ට බණ කියනවා. අපායේ මම මෙන්න මෙහෙම කෙනෙක් දැක්කා මේ වාගේ පව්කම් කරලා ඔහු අපායේ ගිහිල්ලා ඉන්නවා. දෙව්ලෝකේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා දිව්‍ය ලෝකේ දෙවියන්ගෙන් අහන දෙවියන්ට බණ කියලා දෙවියත් එක්ක කතා කරගෙන ඉඳලා කියනවා පින්කම් කරපු කෙනෙක් මට දිව්‍ය ලෝකෙදි මුණ ගැහුණා. ඔහු දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන මේ වාගේ ආප්ප පූජා කරලා මේ වාගේ මල් පූජා කරලා මේ වාගේ කෙනෙකුට සලකලා මේවා ඇවිල්ලා මිනිස්සුන්ට කියනවා. මහජනයාට කියා දීමේ සිරිතක් විය. ඇවිල්ලා මිනිස්සුන්ට කියලා දෙනවා. මහජනයාට කියලා දෙනවා. මහජනයාට මෙහෙම කියලා දෙනකොට මේ කාලේ හිටපු අය අතර මේවා බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ වගේ අපේ හාමුදුරුවෝ වගේම අන් දායකයන්ගෙන් යැපිච්ච කොටසක් හිටිය අන්‍ය තීර්ථකයෝ පොඩි හාමුදුරුවනේ. අන්‍ය තීර්ථකයන්ට දාන දුන්නේ දායකයෝ. ඒ ඇත්ත බැලුවා දැන් කට්ටිය ගොඩාක් බුදුදහමට එනවා. ගොඩාක් අය ධර්මයේ ඇවිල්ලා බෞද්ධ වෙනවා. දැන් ඒගොල්ලන්ට ලැබෙන ලාභ සත්කාර අඩු වෙන්න පටන් ගත්තා. ඒ හින්දා
මොගලන් හාමුදුරුවෝ ඝාතනය කරා නම් මැරුවනම් හරි කියලා හිතුවා. බලන්නකෝ. තමන්ට ලැබෙන ඒවා අඩු වුණාම මිනිස්සු කරන දේවල් නේද? එතකොට ඒ කාලෙත් එහෙම පව්කාරයෝ ඉඳලා තියෙනවා. අදත් ඉන්නවනේ සමහරලාට හොඳින් ඉන්න කෙනෙකුට හතුරු ඇති වෙනවා. මිනිසුන් මරණ අපරාධ කරුවන්ට මුදල් දී මුගලන් තෙරුන් මරන්නට යොදවන ලදී. ඊට පස්සේ කොන්ත්‍රාත් එකක් දෙනවා කියලා අපි කියන්නේ නේ. කොන්ත්‍රාත් එකක් දුන්නා ගිහිල්ලා මුගලන් හාමුදුරුවෝ මරන්නට කියලා. ඔහු ගොස් තෙරුන්ගේ කුටිය වැටලූහ. ඒ දිවසින්දුට තෙරුණෝ 이르දි බලයෙන් යතුරු සිදුරුයින් නික්මී ගියහ. සතුරන්ගේ වෑයම අසාර්ථක විය. මෙසේ වැටලූ හැම දිනකම තෙරුණෝ 이르දි බලයෙන් පිට වී ගැලවුණහ. දැන් එක දවසක් උන්වහන්සේ ඉන්න කුටියට වෙලා. කුටියට වෙලා ඔහම ඉන්නකොට හොරු ඇවිල්ලා වටේ වැටලුවා. වටලපු වෙලාවේ දැන් උන්වහන්සේට දිවසින් දැක්ක දැන් මේ හොරු ඇවිල්ලා දැන් වටලන්න හදන්නේ. මෙතන තියෙන මේ යතුරු සිදුර තියෙන යතුරු දාන එක. ඒතර යතුරු සිදුර තිබුණා. උන්වහන්සේ මොකද කරේ? මේ යතුරු සිදුරෙන් චූටි සිදුරනේ යතුරු දාන්න තියෙන්නේ. ඒ සිදුරෙන් උන්වහන්සේ එළියට ගියා. එළියට ගිහලා උන්වහන්සේ යතුරු දහන් වුණා. හොරු බලනකොට උන්වහන්සේනේ අල්ලගන්න බැරි වුණා. ඔය එක වතාවක්. පොතේ නෑ තවත් වැඩක් තියෙන තවත් දවසක් ඔය වගේ ඇවිල්ලා වට කරා මෙහෙම ඇවිල්ලා වට කරා හොරු ගහන්න පොළු අරගෙන උන්වහන්සේ මේ කැණි මඩලෙන් වහලෙන් උඩට ඔහම ගියා අල්ලගන්න බැරි වුණා උන්වහන්සේ කීප වතාවක්ම ඇවිල්ලා උන්වහන්සේට ගහන්න එන වෙලාවට උන්වහන්සේ අතුරු දහම් හොයාගන්න බැරි වුණා මෙසේ මාස දෙක තුනක්ම සතුරන්ගෙන් ගැලවි සිටි මුගලන් මහතෙරණුවෝ මේ තමා පසුපස එන පෙර කළ කර්මයක් බව දැන අවසානයේ පිටට නොගොස් කුටියේම රැඳී සිටියේය. එදා එහි වැදුණු අපරාධකරුවෝ උන්වහන්සේගේ ඇට කටු කුඩු වෙන තරමට තලා පෙලා මැරුණේ යයි සිතා පිටව ගියෝය. ඔහොම මාස දෙකක් තුනක් උන්වහන්සේ කොටු කරපු අවස්ථාවලදී හිමීට අතුරුදහන් වුණා. කීප වතාවක්ම මෙහෙම වුණාම උන්වහන්සේ වැළුවා ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම මාව මරන්නේ? උන්වහන්සේ දිවසින් බැලුවා. බලනකොට උන්වහන්සේට පෙනුණා මේක මේ ආත්ම එකක් නෙමෙයි. පෙර කළ කර්මයක්. මොකද්ද? සංසාරේ කරපු කර්මයක් තමයි මගේ පස්සෙන් මේ එන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ හිතුවා එහෙනම් ආයි පිටට යන්න ඕනේ නැහැ නිකන් ඕන එකක් කරලා ගියාවේ කියලා ඔහේ හිටියා. එදා මොකද වුනේ? උන්වහන්සේ සාමාන්‍ය විදියට හිටියා. 이르දියෙන් වැඩියේ නෑ. හොරු ඇවිල්ලා පොළු අරගෙන ඇවිල්ලා ගහලා ඇටකටු කුඩු කළා. හිතන්නකො පොළු වලින් ගැහුවා මේවා කැඩෙනවනේ. මේවා කුඩු වෙන්නම ගැහුවා. උත්තටම ගැහුවා. උද්දටම ගහලා හිතුවා දැන් මැරුණා තමයි කියලා හොරු පැනලා දිව්වා. තෙරුන් වහන්සේද දැන් මට පිරිනුවන් පාන්නට සිදු වී ඇත. එහෙත් බුදුරදුන් වෙත ගොස් වැඳ අවසරගෙන පිරිනුවන් පාමී සිතා ධ්‍යාන බලයෙන් ශරීරය නැගිට්ටුවාගෙන බුදුරදුන් හමු වී වැඳ අවසරගෙන බුදුරදුන්ගේ ආරාධනාව පරිදි අහසට පැන නැගී දහම් දෙසා 이르දි ප්‍රාතිහාර්ය පා කාලසිලා වනයේට ගොස් පිරිනුවන් පෑහ. දැන් උන්වහන්සේට හොඳටම ගහලා දැන් උන්වහන්සේ පිරිනුවන් පාලා වගේ අපි කියන්නේ මැරිලා වගේ. ඔහම ඉන්නකොට උන්වහන්සේ බැලුවා පිරිනුවන් පාන්න වෙලාව හරි දැන් මැරෙන්න ළඟයි. හැබැයි රහතන් වහන්සේ නමකට අදිෂ්ඨානයේ යම් වෙලාවක් ඉන්න පුළුවන් පොඩි හාමුදුරනේ. ඒක පාලනය කරගන්න පුළුවන්. උන්වහන්සේ 이르දි බලයෙන් අදිෂ්ඨාන බලයෙන් අවසානයේ බුදුහාමුදුරන්ට වැඳලා අවසර ගන්නවයි කියලා හිතාගෙන ඊට පස්සේ ධ්‍යාන බලයෙන් ශරීරය නැගිට්ටුවාගෙන නිකන් නැගිට ගන්න බෑ. නිකන් ගුටි ඒ තරම් ගුටි දීලා කුඩු කරලා ඇටකටු ආයි නැගිටින්න පණ නැහැ. ධ්‍යාන බලයෙන් ශරීරය නැගිට්ටුවාගෙන උන්වහන්සේ ධ්‍යාන බලයෙන් නැගිට්ටවාගෙන බුදුහාමුදුරුවෝ ළඟට වැඩම කරලා
වැඳලා බුදුහාමුදුරනේ මම පිරිනුවන් පානවා කියලා අවසර ගත්තම බුදුහාමුදුරෝ සඳහන් කළා අහසට නැගිලා මේ අනිත් හාමුදුරන්ට දහම් දෙසන්න කියලා. අවසානයේ මරණ මංචකයේ ඉඳලත් පොඩි හාමුදුරනේ බණ ටිකක් කියුවා. බණ ටිකකුත් කියලා උන්වහන්සේ කාලශිලා කියන වනයේට ඒ කාලේ තිබිච්ච වනාන්තරයක් තමයි කාලශිලා කියන මේ කැලේ. ඒ කාලශිලා කියන වනයේට ගිහිල්ලා එහිදී පිරිනුවන් පානවා මොගලන් මහරහතන් වහන්සේ. මෙම සිද්ධිය දැනගත් අදාසත් රජතුමා චරපුරුෂයන් යොදවා බීමත් සොරුන්ගේ මුවින්ම රහස දැනගෙන ඔවුන් ගෙන්වාගේ එසේ කරන්නට අනකලේ කවුදැයි විමසීය. ඒ නිගණ්ඨීන් බව සොරු කීහ. රජු ඒ සොරුන්ටත් නියම කළ නිගණ්ඨීටත් මරණ දණ්ඩනය පැනවීය. ඊට පස්සේ මේක දැන් මුගලන් හාමුදුරුවන්ට ගහලා මුගලන් හාමුදුරුව මැරුවයි කියන කාරණේ ආරංචි වෙනවා කාටද? අජාසත් රජතුමාට. අජාසත් රජතුමාට ආරංචි වෙනවා. අජාසත් රජතුමා CID එකෙන් දැම්මා නේද? අද CID කියලා කියන්නේ කොහොමද කියන්නේ CID එක කියලා කියනවනේ නේද? කවුද? රහස් පොලිසියනේ. මේ CID කියලා කියන්නේ රහස් පොලිසියනේ. ඒ කාලෙත් තිබුණ පොඩි ආන්දරනේ රහස් පොලිසිය. ඒ කියන්නේ රහස් සොත්තු සේවා තිබුණා. ඒ වැත්තට කිව්වේ චරපුරුෂයෝ කියලා. ඒකයි. රජතුමාගේ චරපුරුෂයෝ යෙදෙව්වා. ඒ ඇත්තෝ ගිහිල්ලා හොරෙන් තැන් වල ගිහිල්ලා තොරතුරු හොයනවා. ඒ අතරේ මොකද බීමත් සොරුන්ගේ මුවින්ම. ඊට පස්සේ ඔය හොරු උනත් ඉතින් ඔය නරක කාර්ය කරන ඇත්ත මිනී මරන විතර උන් බොනවනේ බේබද්දෝ. ආරේ දක්ෂයි බොන්න. අදත් ඒ වගේ ඔය වැරදියට කරන ඇත්තෝ ගොඩක් හරි බොනවා. ඊට පස්සේ මේ ඇත්තෝ ගිහිල්ලා බීලා චරපුරුෂයෝ ගිහිල්ලා බොනවා. උන් බොන්නේ අරවැත්තෝ අල්ලගන්න එකට බීලා ඒගොල්ලන් කටින්ම අල්ලගත්තා කවුද මැරුවේ කියලා. ඊටයි සතුටට බිව්වනේ දැන් අරේ මොගලන් ආමුදුරුත් බිව්ව කොන්ත්‍රාත් එක හම්බුණා සල්ලිත් හම්බුණා සල්ලි අරගෙන කට්ටිය බීලා සතුටින් ඉන්නවා. ඒ කට්ටිය අල්ලගෙන ඇහුවා ඇයි මැරුවේ? ඇයි මැරුවේ? කවුද මරන්න කිව්වේ? අපට මරන්න කිව්වේ නිගණ්ඨයෝ. කවුද? නිගණ්ඨයෝ තමයි මරන්න කිව්වේ කිව්වා. ඊට පස්සේ රජතුමා මොකද කරේ? නිගණ්ඨීන්ටයි අර මිනිමරුන්ටයි දෙගොල්ලටම මරණ දණ්ඩය පැනෙව්වා. දෙගොල්ලම මැරෙව්වා. මේ බිහිසුණු සිදුවීම පිළිබඳ සංවේගයට පත් භික්ෂූන් වහන්සේලාට මුගලන් තෙරුන්ට පළ දුන් මේ කර්මය කුමක්ද යන්න පිළිබඳව ගැටලුවක් ඇති විය. ඒ පිළිබඳව බුදුරදුන්ගෙන් විමසූ කල උන්වහන්සේ අතීත පුවත මෙසේ ගෙනහැර දැක්වූහ. ඊට පස්සේ පොඩි හාමුදුරනේ දැන් මේ කාරණය මුගලන් හාමුදුරුවෝ ගුටි කාලා පිරිනුවන් පෑවයි කියන කාරණය හාමුදුරුවන්ට දැනගන්න හම්බ වෙනවා. මේක දැනගත්තම හාමුදුරුවන්ට ඊටාම සංවේගයටපත් වුණා. මොකද සංවේගය කියන්නේ? මලගෙවල් වලට ගියාම දුක කියලා එකක් තියෙනවා. ඒ වගේම සංවේගය අපගේ බලවත් දුක කියලා බෝඩ් තියෙනවද? එහෙම ටිකක් අඩුයි නේ. දුක ගැන තියෙනවා වෙන විදිහට ගහලා. මරුණු ඔබට නොව ජීවත් වෙන අපටයි දුක. ඔහොම ඒවා තියෙනවා. ඒ නිකන් ගැහුවට අපගේ සාතිශය සංවේගය බලවත් සංවේගය ඔහොම දානවනේ. සංවේගය කියන්නේ මොකද්ද? සංවේගය කියලා කියන්නේ දුකම නෙමෙයි. රහතන් වහන්සේලා සංවේගයටපත් වෙනවා. එතකොට මල ගෙදර ගිහිල්ලා අපි සංවේගයටපත් වෙන්නේ නැහැ. දුක වෙනවද? ඇත්තටම සංවේගයක් තමයි. දුකක් විච් එක්කන අඬනවා. අපේම කෙනෙක් වුණා නම් අපි අඬනවා. අපි ඔෆිස් එකේ නැත්තම් අපේ පන්සලේ හාමුදුරු කෙනෙක් න්යායෙක් කවුරු හරි මැරිලා ආච්චි කෙනෙක් මැරිලා ගිහිල්ලා අනේ ආච්චි මැරුණා අයියෝ කියලා අඬන්නේ නේ ගියා. ආච්චි මලා නේද? අනේ මොනා කරන්නද? පොඩි දුකක් තියෙනවා. ඒක සංවේගය. ඒවට කියනවා සංවේගය. දුක නෙමෙයි පොඩි හාමුදුරනේ. එතකොට මෙහෙම වෙන්න ඇයි මෙහෙම වුනේ? මුගලන් හාමුදුරු 이르දි බල හාමුදුරු ඇයි ගුටි කාලා මැරුණේ කියලා කතා වෙනවා. ඊට පස්සේ බුදු හාමුදුරුවෝ ඒකට හේතුව අතීත කතාව දේශනා කළා. මොකද්ද කියලා. පෙර බරණස් නුවර එක් කුල පුත්‍රයෙක් තම අඳ මව්පියන් ආදරයෙන් රැක බලාගෙන සිටියේය. තනිවම සියලු කටයුතු කිරීමට අපහසු නිසා
ඔහුට බිරියක් ඇඳවාගෙන එන්නේ මව්පියන් කොතෙක් කීවත් ඔහු අකමැති විය. අන්තිමේදී මව්පියන්ගේ පෙරැත්තය නිසාම කුමරියක් කැන්දාගෙන ආවේය. එක පුතෙක් හිටියා. මේ පුතා කවුද? අපේ මුගලන් හාමුදුරුවෝ ඊට ඉස්සෙල්ලා ආත්මික බරණැස් නුවර එක්තරා කුල පුත්‍රයෙක් වෙලා හිටියා. ඒ ඉන්න කාලේ අම්මයි තාත්තයි ඇස් අන්ධයි. අඳ කියන්නේ ඒක අන්ධයි. ඇස් පේන්නේ නැහැ. ඇස් නොපෙනෙන අඳ දෙන්නේ. අන්ධ. ඉතින් මේ අන්ධ දෙමව්පියන්ගේ ඇස් නොපෙනෙන දෙමව්පියන්ට සලකන්නේ පුතා. එනකොට අම්මයි තාත්තයි කියනවා අනේ පුතේ ඉතින් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ නේ. ඉතින් කසාදයක් කරගන්න එපා. ඉතින් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. අම්මලා හැමදාම ඉතින් කෙඳිරි ගන්නවා. කෙඳිරි ගන්න හින්දා ඉතින් මේ කියන හින්දා ඉතින් අම්මා අනේ කැමති වුන්නේ නැහැ. ඉතින් අනේ මොකටද මේ කසාදයක් අවසානයේ කමන්නේ අම්මලාගේ වදේට. ඔහු මොකද අන්තිමේදී මව්පියන්ගේ පෙරැත්තේ නිසාම ගෑනු ළමෙක් කැඳවගෙන එනවා. කසාදයක් බැන්දා. මුලදී ඇය ඊටමත් මැනවින් අඳ මව්පියන්ට සත්කාර කළ නමුත් කලක් යන විට ඕන් පෙන්වන්නට බැරි තරම් විය. ඒ කොතෙකුත් උපක්‍රම කොට කෙසේ හෝ සැමියාගේ සිත මව්පියන් කෙරෙහි බිඳවුවාය. හැගේ බස් අදහා කෝපයටපත් පුත්‍රයා මව්පියන් මරවන්නට තීරණය කළේය. දැන් මොකද කළේ? ටික දවසක් යනකොට නෝනයි මේ මහත්තයයි නේ කියන පුතයි දෙන්න හරි ආදරෙන් ඉන්නවා. ඔහොම ඉන්නකොට මේ මුලින් ගෙනාපු කෑන්තාව අර නෝන ටික කාලයක් අර අම්මයි තාත්තයිට ආදරෙන් සලකගෙන හිටියා. ටික කාලයක් සත්කාර කරගෙන හිටියා. කාලයක් යනකොට පෙන්වන්න බෑ. අර අම්මයි තාත්තයි අනේ අසරණ අම්මයි තාත්තයි දෙන්නත් එක හරි තරයි. අරයා වැඩට ගිහිල්ලා එනකොට මොනා හරි එකක් එනවා. අයියෝ එයාගේ අම්මයි තාත්තයි දෙන්න මට වදයක් කළා ඉන්නේ. අනේ මොනාද කරන්නේ? එක්ක ගෙදරින් එක්ක මම යන්න ගෙදරින් හැමදාම ඉතින් ප්‍රශ්න. ඔහොම ගිහිල්ලා බැරිම තැන මෙයා නෝනටත් ආදරෙයි. මහත්තයා. නෝනට ආදරේ හින්දා හිතනවා මේ අම්මයි තාත්තා ඇස් පේන්නේ නැති අම්මයි තාත්තගේ වදේ මේ දෙන්න මරවලා දැම්මම ඉවරයි. බලන්නකෝ. අම්මයි තාත්තයි වදයක් කළා පුතා දැන් අම්මයි තාත්තයි මරන්න තීරණය කරනවා. දොර බැහැර නෑදෑ ගෙදරකට කැඳවාගෙන යන බව අඟවා අඳ මව්පියන් කැලයක් මැදට කැඳවාගෙන ගිය ඔහු මංකොල්ලකාර සොරුන්ට හසු වූ බව අඟවා මහා ගෝසාවක් කොට මව්පියන් තලා පෙලා මරා කැලේම දමා පෙරලා ආවේය. ඔහු කළ මේ කර්මය නිසා අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැසි මේ අවසාන ආත්ම භවයේදී අග්‍ර ශ්‍රාවක මහා 이르දි බල ඇතිව සිටියේදී මෙසේ තැලුම් පෙළුම් ලබා මරණයට පත්විය. දැන් ඊට පස්සේ අර නෝන කියපු දේ හින්දා නෝනගේ උවමනාව හින්දා මෙයා මොකද කරන්නේ? මෙයා කල්පනා කරනවා මේ අම්මයි තාත්තගේ වදෙන් බේරෙන්න ඕනි. අම්මයි තාත්තයි දෙන්නට කියනවා අම්මේ යමු අපි නෑදෑ ගෙදරක යමු කියලා. ඉතින් බොරුවට ආදරෙන් කරත් එක තියාගෙන දෙන්න වාඩි කරගෙන එක්කයි යනවා. එක්කන් යනවා කොහෙකටද? කැලේකට එක්කයි යන්නේ. මහා කැලයකට එක් කරගෙන ගිහිල්ලා කැලේකට එක් කරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? දැන් ගිහිල්ලා අම්මයි තාත්තා අර අරන් ගිය කරත්තේ ඔහොම කරත්තෙන් තියාගෙන ගියේ. කරත් එක ගිහිල්ලා මේ දෙන්න ඉතින් අම්මයි තාත්තයි දෙන්න ඉන්නවා කරත්තේ. ඒ දෙන ගැස් පේන්නේ කැලේ මැදට එක්කන් ගිහිල්ලා මොකද කළේ? එකපාරම කිව්වා මේ හොරු කට්ටියක් එනවෝ කියලා බොරුවට මේ කෑ ගහලා එහෙම මේ පොල්ලක් අරගෙන මේකට ගහලා අම්මයි දෙන්නට පේන්නේ නෑනේ. ඒ දෙන්නට ඇගලා කෑ ගහුවා අම්මේ කවුද ගහන්න එනවා මට ගානෝ කියලා බොරුවට කෑ ගැහුවා. එයාට ගහන්නේ බොරු. අම්මා තාත්තට පේන්නේ නෑනේ. කෑ ගහලා ඉතින් අම්මයි තාත්තයි දෙන්නටත් පොල්ල අරගෙන ගහන්න පටන් ගත්තා ඒ දෙන්නට. පොඩි හාමුදුරනේ මේ කතාව කියනකොට හරි දුක හිතෙනවා. අර අම්මයි තාත්තයි දෙන්නට කවුද ගහනවා අම්මේ කියලා කෑ ගහ බොරුවට කටහඬ වෙනස් කර ගහනවා. සද්ද කර ගහනවා අම්මයි තාත්තටයි. අම්මයි තාත්තයි දෙන්න ගුටි කකා
තමන් බේරගන්න කිව්වේ නෑ. අම්මයි තාත්තයි අඬ අඬා කෑ ගහනවා. අනේ පුතේ පුතා ඉන්න එපා ළඟ දුවන්න පුතේ. දුවල බේරියම් පුතේ හොරු ඇවිල්ලා අපිට ගහනවා පුතා දුවල බේරෙන්න කැලේට ගිහිල්ලා බේරෙන්න කියලා. ඒ අම්මයි තාත්තයි ඒ කතාව මෙතන නෑ. නමුත් ඇත්ත අපේ බණ පොතේ තියෙන ඒ කතාව. අම්මයි තාත්තයි දෙන්න තමන්ගේ පුතා ගහන්නේ. අම්මයි තාත්තයි දන්නේ මේ පුතා ගහනවා කියලා කියනවා පුතේ හොරු ඇවිල්ලා අපිට ගහනවා කැලේට ගිහිල්ලා අනේ බේරයන් කියලා. ඒ දෙන්න හයියෙන් කෑ ගහලා කියද්දී අනේ මේ පුතා නපුරු කමින් අම්මයි තාත්තයි දෙන්නට හොඳටම ගහලා ඒ දෙන්න කැලේ මැද මරලා දානවා. ඒ මහා ගෝසාවක් කොට තලා පෙලා මරා කැලේම දමා පෙරලාවේය. ඊට පස්සේ ආපහු කැලේ මැද මරලා දාලා ගෙදර ආවා. ඒ කරපු කර්මයේ විපාකේ නිසා ආත්ම ගානක් අවුරුදු ලක්ෂ ගණන් අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු ලක්ෂ ගානක් නිරේ පැසී නිරේ දුක් විඳලා අවසානයේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදිලා මුගලන් මහරහතන් වහන්සේ හැටියට උපත ලබලා උන්වහන්සේ මුගලන් කියලා කියන්නේ ඔබ දන්නවනේ. 이르දියෙන් වඩින්න පුළුවන්. අහසින් වැඩම කරන්න පුළුවන් 이르දි බල සම්පන්න අංක 1 හාමුදුරු වෙලා. අවසානයේ හොරුන්ගෙන් ගුටි කාලා අවසාන ආත්මෙ කියන්නේ ඇයි? ආයිතින් උපතක් නෑනේ. රහත් උනානේ. පිරිනුවන් පානවා. අවසන් ආත්මෙත් ගුටි කාලම මැරෙන්න සිද්ධ වුණා නැත්තම් පිරිනුවන් පාන්නට සිද්ධ වුණා. එදා ඒ කරපු අකුසල කර්මය නිසා කියලා බුදුහාමුදුරුවෝ අතීත කතාව දේශනා කළා. සොරුන් 500ක් අන්‍ය තීර්ථකයොත් ඔවුන් කිසිවෙකුට දේශයක් හිංසාවක් නොකළ මාපුතු මුගලන්ට පීඩා කොට ඊට අනුකූල වූ මරණ දඬුවම ලැබූහ. මෙසේ අහිංසකයන්ට හිංසා කරන අය දස ආකාරයකින් විනාශ වෙන්නේ යයි වදාරා මේ ගාථා දේශනා කළසේක. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ හාමුදුරුවන්ට කියනවා අර මුගලන් හාමුදුරුවන්ට කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා වට කර සල්ලි ගත්ත හොරු 500ක් හිටියා. ඒ සොරෝ 500යි. එතකොට අන්‍ය තීර්ථකයෝ අර නිගණ්ඨව තීර්ථකයෝ එකතු වෙලා ඒ ඇත්තොයි ඔක්කොම එකතු වෙලා මුගලන් හාමුදුරුවන්ට මාපුතු මුගලන්ට පුතුන් බුද්ධ පුත්‍රයෙක් නෙනි බුදුහාම පුතෙක් නේ මුගලන් හාමුදුරුවෝ පුත්‍රයෙක් බුද්ධ පුත්‍රයෙක්. එහෙම පීඩා කරපු හින්දා ඔවුන් මරණ දඬුවම ලැබුවා. ඊළඟ ආත්මෙ නෙමෙයි රජතුමා මරණ දඬුවම දුන්නේ ඇත්තන්ට. ඒ ඇත්තෝ දස ආකාරයකින් දඬුවම් විඳිනවා. පව්කම් කළොත් පව්කම් වල විපාක පොඩි හාමුදුරනේ මෙහෙම එනවයි කියලා බුදුහාමුදුරෝ ගාථා කීපයකින් දේශනාවක් කළා. ඒක ගාථාවක් නෙමෙයි අපි බලමු මේ ධම්මපදයේ ගාථා ටික බුදුහාමුදුරෝ එදා දණ්ඩවග්ගේ මුගලන් හාමුදුරෝ නිමිති කරගෙන දේශනා කරපු ගාථා මොනවද කියලා. යෝ දණ්ඩේන අදණ්ඩේසු අපදුට්ටේසු දුස්සති දසන්න මඤ්ඤතරං ඨානං කිප්පමේව නිගච්ඡති. මොකද්ද කියන්නේ? යෝ යමෙක් අදණ්ඩේසු කිසිසේත් හිංසාවක් දඬුවමක් කිරීමට නුසුදුසු අප්ප දුට්ටේසු කිසිවෙකුට ද්වේෂ නොකරන නිරපරාධී පැවිදි උතුමන් වැනි ඇත්තන්ට දණ්ඩේන දඬුමුගුරු අවියායිදී දුස්සති අපරාධ කරයිද හෙතම දසන්නං මතු කියන ලද විපාක 10න් අඤ්‍යතරං ඨානං එක් විපාකයකට හෝ කිප්පං ඒව වහාම නිගච්ඡති වෙමිනින්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්
හිංසාවක් දඬුවමක් කරන්නට නුසුදුසු දේශ නොකරන ඊ타ම සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමකට කවුරු හරි හිරිහැර කළොත් එහෙම එයාට විපාකය ආයි මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මෙම නෙමෙයි මේ ආත්මෙම එයාට ඒ වදයන් දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා කියලා ඒ ගාථාවෙන් ප්‍රකාශ කළා. වේදනං පරුසං ඥානින් ශරීරස්සච වේදනං ගරුකං ඡාපි ආබාධං චිත්තක්ඛේ පංච පාපුනි. ඒවා නම් මොනවද? පරුසං වේදනං. එතකොට විඳින්න වෙන අර දඬුවම් ක්‍රම දස දඬුවම් විඳින්න වෙනවා කියන්නේ. පරුසං වේදනං පරුසක දරුණු ශාරීරික වේදනාවන්ට හෝ වේදනාවන්ට ඔන්න. එතකොට මොකක්ද එකක්? ශාරීරික වේදනාවක්. එතකොට දැන් අපි කාට හරි හොඳ සිල්වත් ගුණවත් උතුමෙකුට පහර දුන්නොත් ඔන්න එකක් තමයි ශාරීරික වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට ජානි ධනහානිය. එතකොට එකක් ඔන්න ශාරීරික වේදනාව. දෙක ධනහානියක් වෙන්නත් පුළුවන්. චාපි තවද ගරුකං ආබාධංවා බලවත් රෝගයක් ලෙඩ හැදෙන්නත් පුළුවන්. ඔන්න බලන්නකො. අනිත් අයට ගැහුවම Tamanට බලවත් ලෙඩ හැදෙනවා. චිත්තක්කේ පංවා සිත උමතු වීමක හෝ පිස්සු හැදෙන්නත් පුළුවන්. සිත පිස්සු හැදෙනවා. පාපුනේ පැමිණෙන්නේ. එතකොට ඔන්න මේකේ හතරක් කිව්වා. එතකොට අපි කාට හරි හිරිහැර කරොත් නිකන් කෙනෙකුට සිල්වත් කෙනෙකුට ගුණවත් කෙනෙකුට එහෙම හිරිහැර කරොත් ඔන්න වෙන්නේ මොනවද? දරුණු ශාරීරික වේදනා ඇති වෙන්න පුළුවන්. ධනහානි වෙන්න පුළුවන්. ආබාධ බලවත් ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ පිස්සු හැදෙනවා කියලා මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. රාජතෝ වා උපස්සග්ගං අබ්බාඛානං දාරුණං පරික්ඛයං ඥාතිනං භෝගානං පබංගුරං. ඔන්න අනිත් ටික. රාජතෝ රජුන්ගෙන් වෙන උපස්සග්ගං වා දණ්ඩනයකට පීඩනයකට හෝ. එතකොට රජුන්ගෙන් පීඩාවක් එන්න පුළුවන්. එතකොට ඔන්න පස්වෙනි එක. ඉස්සෙල්ලා හතරක් කිව්වනේ. දාරුණං දරුණු අබ්බක්ඛානංවා අපරාධ චෝදනාවකට හෝ. එතකොට කවුරුත් කරපු එකක් නෙමෙයි සමහරලාට දරුණු අපරාධයෝ මිනිමරුවෙකුට අහු වෙන්න පුළුවන්. හොරකමකට අහු වෙන්න පුළුවන්. සමහරලාට වැරදි නොකර වැරද්දකට අහු වෙනවා සමහරලාට. ඇයි? අර කරපු අකුසලයේ නිසා දඬුවමකට අහු වෙන්න පුළුවන්. ඥාතිනං පරික්ඛයන්වා එතකොට නෑයන් අහිමි වීමකට හෝ. එතකොට නෑයෝ අහිමි වෙනවා. නෑයෝ ටික ඔක්කොම නැති වෙලා යනවා. තමන් තනි වෙනවා. භෝගානං භවභෝග සම්පත්තල පබංගුරං විනාශයකට හෝ. එහෙනම් විනාශයකට එතකොට සම්පත් විනාශයකට. එතකොට සම්පත් තමන්ගේ වටිනා සම්පත් සමහරලාවට විනාශ වෙනවා. සමහරට අපේ තියෙන දේවල් ගිනි ගන්න පුළුවන්. වතුරේ ගහගෙන යන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපට විපාක හැටියට ලැබෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තවත් තියෙනවනේ නේද? 10ක් කිව්වනේ. අතවාස අගාරාණි අග්ගී පාවකෝ කායස්ස බේදා දුප්පඤ්ඤෝ නිරයංසෝ උපපජ්ජති. ඔන්න වැඩි. අතවා එසේ නැතහොත් අස්ස ඔහුගේ
අගාරානි ගෙවල් පාවකෝ අග්ගි රුදුරු ගින්න ඩහති දවයි. ඔන්න නවවෙනි එක. මොකද්ද? ගෙවල් ගින්නෙන් දවයි. එතකොට ගෙවල් සමහරවිට ගේ ගිනි ගන්නවා. අර මං කිව්වේ ඒ වගේ ගෙවල් ගිනි ගන්නවා. අවසානයේ සෝ දුප්පඤ්ඤෝ ඒ 90 වෙනියා කායස්ස බේදා. කායස්ස බේදා පරම්මරණ ගොඩක් සූත්‍රවල තියෙන්නේ. කය නැති විජාසගෙන මැරුණට පස්සේ නිරයන් උපපජ්ජන්ති. නිරයේ උපදිනවා නරකේ උපදිනවා. ඔන්න 10. ඔය කියපු දස විපාකයන්ට ලක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ගාථා වලින් දේශනා කළා. ඒකට විවරණේ අපි කතා කරනවා සියල්ල පෙර කළ කර්මයෙන්ම සිදුවේ යයි ඉගැන්වීමක් බුදුදහමේ නැත. බුදුහාමුදුරුවෝ කවදාවත් හැම දෙම පෙර කරපු ඒවා කියලා කියන්නේ නෑ. අපට සිදුවෙන විපත් උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම යන නියාම ධර්ම පහට අනුව සිදුවිය හැකිය. ඒතර මේ ලෝකේ සිදුවෙන දේවල් පංච නියාම ධර්ම කියලා එකක් තියෙන පොඩි අඳුනේ. කාරණා පහක් තියෙනවනේ. මේ උතු නියාම. උතු නියාම කියලා කිව්වේ ඍතු විපර්යාස නිසා. සමහරලාට ඔය පායන කාලේ එනවා, වැහි කාලේ එනවා. එතකොට ඒ වාගේ නිසා එහෙම වෙන්න පුළුවන්. ඊළඟට බීජ නියාම, සමහර ඒවා බීජ නියාම. බීජ නියාම නිසා සමහරලාට දේවල් වෙනවා. අපි කියමු අන්ධ අම්මා තාත්තගේ දරුවත් අන්ධයි. අනේ ඉතින් අපේ කරුමට අන්ධ ළමයෙක් ලැබුණයි කියන්න බෑ. ඉතින් ඒක බීජ නියාම. අඹ පැලයක් හිටෙව්වොත් අඹ ගහක් හැදෙනවා. අඹ ගහක් හිටවලා අනේ මේකේ කොස් ගෙඩියකුත් හැදුණා නම් හොඳයි කොට එහෙම වෙන්නේ නැහැ නේ. ඒක බීජ නියාමයක් තියෙන. ඒක ලෝකේ හැටි. ඒතර චිත්ත නියාම කියන්නේ සිතුවිලි වල බලපෑම නිසා ඇති වෙන ඒවා. චිත්ත නියාම. කම්ම නියාම කියන්නේ ඔන්න මේක තමයි ප්‍රබල කර්මය. ඒවා එතකොට පහෙන් එකයි. පහෙන් එකයි කර්මය කියලා කියන්නේ. අනිත් ඒවා ධම්ම නියාම. ඒකට මේ කියපු පහෙන් එකයි හරියට අපි ගත්තොත් 100ට ගත්තොත් එහෙම අපි කියනවා 100ට සමහරට 100ට කීයක්ද 100ට ගත්තොත් එහෙම 100න් අපි ඔක රවුන්ඩ් කරලා ගත්තොත් එහෙම අපි කියන්නේ මෙහෙමනේ 20යි 100න් 20යි 100ට හැටියට ගත්තොත් 20යි. ඒ කියන්නේ අපට කර්ම විපාක දෙන්නේ 100ට 20යි. ඒතකොට 180ක්ම මොනවද? 180ක්ම නැත්තම් පහෙන් ගත්තොත් පහෙන් 4ක්ම එතකොට ඒව ඇවිල්ලා අනිත් ඒවා අපට කර්ම නෙමෙයි. ඒකයි කියන්නේ ඒක සබහා දහම තුල බලපාන ඒවා. යන නියාම ධර්ම පහට අනුව සිදුවිය හැකිය. කර්මය ඒ පහෙන් එකක් පමණි. මේ කිව්වේ එකම තමයි. පහෙන් එකක් පමණි. පේනවනේ? පහෙන් එකයි. ඔන්න ඕක. මේන් බහුලව දුක් විඳින්නට සිදුවන්නේ කර්ම නියාමයත් ආවේගශීලී වීම ආදියෙන් සිත් අවුල් වීම චිත්ත නියාමයක් නිසාය. ඔන්න එතකොට චිත්ත නියාමය නිසා සමහරලාට අපේ සිත් අවුල් වෙලා ඒ හින්දා සමහරට වැඩි බලපානවා. සැබෑ අහිංසකයන්ට හිංසා කිරීම නිසා කෙනෙකුට ලැබිය හැකි විපාක 10ක් මෙහි දැක්වේ. සැබෑ අහිංසකයන්ට. ඒතකොට වැරදි නැති ඇත්තන්ට හිංසා කිරීමෙන් ලැබෙන විපාක 10ක් මේකේ කතා කරනවා. ඒ අනුව අප ජීවිතයේ විඳින දුක්ඛම් කටළු වලින් සෑහෙන ප්‍රමාණයක් මෙබඳු පෙර කළ කර්ම නිසා සිදුවෙන බව සිතීමට සිදුවේ. ඒකෝර අපට ගොඩක් ඒවා අපට මේ විඳින්න එන ඒවා මේ අපි ඉස්සර සංසාරේ කරගත්ත ඒවා කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. ඒ හරියටම නිගමනය කළ හැක්කේ චුතූපපාත හේවත් දිබ්බ චක්කු ඥානයේ ඇති උතුමන්ටය. ඒක ඉතින් හරියටම ඉතින් කියන්න පුළුවන්නේ චුතූපපාත හේවත් දිබ්බ චක්කු ඥානය තියෙන උතුමන්ට විතරයි. එහෙත් විඳවන ආකාරය අනුව අපටද යම් තාද්දුරට සිතාගත හැකිය. අපට ඉතින් සමානලාවට අපිත් ඉතින් කියනවනේ චුතූපපාත ඕනේ නේද? දිබ්බ චක්කු ඥානෙම ඕනේ නැනේ කෙනෙක් දුක් විඳින අයියෝ ඉස්සර කරපු කර්මයක්ද කෝද? අපි කියන්නේ නැද්ද? කියනවා. හිතාගත හැකි බණ දන්න හින්දා අපිටත් එහෙම හිතනවා එහෙම වෙන්න ඇති කියලා. නේද පොඩි හාමුදුරුවෝ? එතකොට ඔය කාරණා ටික තමයි අපි කතා කළේ.
එතකොට මුගලන් මහරහතන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයෙක් හොරුන්ගෙන් ගුටි කාලා මැරුණේ පොඩි හාමුදුරනේ සංසාරේ අම්මා තාත්තට ගහලා දුක් දුන්න නිසා. අපි තේරුම් ගන්න ඕනි මේ සසර මිනිස්සෙක් වශයෙන් උපදින එක හරි අමාරුයි. ඒ අමාරුවෙන් ඉපදිච්ච ජීවිතේ අපි පව්කම් නම් කරන්න එපා කියලා දණ්ඩ වග්ගේ මේ ගාථා එකින් එක අපට පැහැදිලි කරනකොට තේරෙනවා. ඉතින් අපි අද කතා දෙකක් කතා කළා. ඉතින් අපට දණ්ඩ වගේ තවත් කතා කිහිපයක් තියෙනවා. අපි ඉදිරි පාඩම් වලදී ඒවා ගැන කතා කරමු. ඉතින් අපේ පොඩි හාමුදුරුවෝ සිල් මෑණිවරු දුවල පුතාලා ඉතින් මේ DP education තුලින් ඔබට ගෙන එන මේ පාඩම් හොඳට නිතර අහන්න. අහලා මේවා ටිකක් බලලා පොතක් කියවලා කටපාඩම් කරගෙන ජීවිතයට එකතු කරගන්න හැටියට සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.